समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्घ मुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुवेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बञ्जुनो सम्मा सम्बुद्धस्य योच वस्य सतं जीवे दुप्पञ्यो असमाहितो एकाहं जीवितं सेयो पඤ්ඤාවන්තස්ස ජායිනෝති सद्धर्म श्रावक कारुणिक गुणगरुक सत्पुरुष පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්
එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූලව මෙලොව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූලව නිවැරදිව මෙලොව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණී සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් අභිභවනය කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ශ්‍රී සද්ධර්ම දානයේ කොයිතරම් වටිනවද? බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දනින් දන ගැටෙන විදිහට මුළු සක්වල පුරාවටම වාඩි කරවලා නොඑක් රස නොඑක් ප්‍රණීත ආහාර පානයන්ගෙන් සන්තර්පණය කරවලා කෙසෙල් බොඩ තරම් මටසිනිටු වස්ත්‍ර පූජාවන් සිද්ධ කළත් ආන්ගේ පින්කම අග සිද්ධ වෙන ධර්ම දේශනාවම අතිශ්‍රේෂ්ඨයි, බොහොම අග්‍රගණ්‍යයි කියලයි පැහැදිලි කරලා තියෙන්නේ. එතනින් සඳහන් කරන්නේ සද්ධර්ම දානයම බොහොම වටිනවා කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥා සාගරය කොයිතරම්ද? ඒ බඳු ප්‍රඥාවක් තිබිලත් සසරින් ඈතර යන්න බෑ. මේ ශාසනය මුණ නොගැසුණා නම් එහෙම. ඒ තරම් ප්‍රඥාවක් තිබිලත් මේ ශාසනය මුණ ගැසුණ නිසායි සසරින් ඈතර ගියේ. මේ ශාසනයේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණු පසින් වැඩ ඉන්න රන් කඳක් වගේ බැබලෙන උතුම් වූ ධර්මසේනාධිපති ආනන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සද්ධර්ම දානය සද්ධර්ම ශ්‍රවණය කොයිතරම්නම් වටිනවද? තමන්ට විතරක් සසර තරණය කරන්න පුළුවන්කම තියෙද්දි බොහෝ දෙනෙකුට ධර්මයේ දානය කරනවා. කොයිතරම්නම් වටිනවද? මුළු ලෝකෙටම ධර්මයේ sannivedanaya කරන නිසා ඔබ සියලු දෙනා ධර්ම දානපතියන් බවට පත් වෙනවා. ඒ වගේම තමනුත් සද්ධර්ම ශ්‍රවණය කරනවා. බණ අහනකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා බණ අහන්න ඕනේ කොහොමද කියලා. අනිවරණ සූත්‍රයෙන් මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙනම බණ අහන හැම කෙනෙක්ම බණ අහන්න ඕනේ. එමනම් මොකද්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම අපි අද සද්ධර්ම ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. මේ උතුම් කුසලය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය
ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ 4 පද ගාථා රත්නය. යෝච වස්ස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ පඤ්ඤාවන්තස්ස ජායිනෝ. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව තුළින් අපට පැහැදිලි කරනවා නුවණ නැත්තා වූ දැහැමි වූ එක් අරමුණක නොපිහිටි සිත්ති යමෙක් අවුරුදු 100ක් ජීවත් වන්නේද ආන් ඒකට වඩා නුවණැතිව ධානය කරන්න ඔහුගේ එක් දවසක් ජීවත් වීම ඉතාමත් උතුම්. අපේ භාග්‍යවතුන් වහන්සේ තමයි මේ පැහැදිලි කරන්නේ. එහෙමනම් සරලම අදහස නුවණ නැතිව අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා නුවණ ඇතිව එක දවසක් ජීවත් වෙන එක බොහොම වටිනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ තමයි ඒ කාරණාව පැහැදිලි කරන්නේ. කානුකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන කරුණු සඳහන් කරනවා නුවණ නැතිව අවුරුදු 100ක් ජීවත් වෙන එක පින්තුනි කොයිතරම් පව් පිරෙයිද. ප්‍රඥාව නැතුව ගියපුවාම, ශ්‍රද්ධාව නැති වුනහම, සති සමාධිය නැතුව ගියපුවාම කොයිතරම් මිනිස්සු පව් පුරව ගන්නවද. ධර්මයේ පිහිට පිළිසරණ කරගත්තේ නැති වුනහම කොයිතරම් මිනිස්සු පව් පුරව ගන්නවද. ආන් ඒ වාගේ මිනිස්සු අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස ගානේ කොයි තරම් පව් ගොඩක් රැස් කර ගන්නවද. ඒ තමන්ම රැස් කරගත්ත පව් විපාක විඳින්න පටන් ගත්තාම කොයි තරම් විඳවන්න වෙනවද. වපුරගත්ත විදිහටම අස්වැන්න ලබන්න ගත්තාම කොයි තරම්නම් දුක් විඳින්න සිද්ධ වෙනවද. එහෙමනම් සඳහන් කරනවා නමුත් ප්‍රඥාවන්තයෙක් වෙලා එක දවසක් ජීවත් වෙන එක බොහොම ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාවන්තයෙක් වෙලා නුවණැත්තෙක් වෙලා එයි ඔහු කවදාවත් අසිහියෙන් ජීවත් වෙන්නේ නැහැ. අශ්‍රද්ධාව නැති කරලා ශ්‍රද්ධාව දියුණු කරගෙන වීර්ය හීනභාවයෙන් මිදිලා වීර්යවන්තයෙක් බවට පත් වෙලා දුෂ්ප්‍රඥයෙක් නොවි ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙලා ලෝභියෙක් නොවි ත්‍යාගශීලී කෙනෙක් බවට දානපතියෙක් බවට පත් වෙලා පින්තුනි ආන් එහෙම මිනිහෙක් ජීවත් වෙන්නේ එක දවසක් නම් ඒ දවසත් බොහොම ශ්‍රේෂ්ඨයි. අපේ බුදු පියාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කළේ කානුකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේටලු උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන ඕනෑම කෙනෙකුට
සසර තරණය කරන්න පුළුවන් ඒ වෙනුවෙන් සුදුසුකම් සම්පූර්ණ කරගෙන තියෙනවන. සසරේ හුඟක් පින් කරපු අය ඇතැම් වැරදි ඉස්මතු වීම මගින් නමුත් සමහර වෙලාවට සමාජයේ වැරදි කරන අය බවට පත් වෙලත් උපත ලබන්න පුළුවන්. ඒ කාරණාව මෙතන සඳහන් කරලා තියෙනවා මේ දේශනාව ඇතුලේ. නමුත් කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුණාම වැරදි නිවැරදි කරගෙන සසරින් ගොඩ යනවා. ඒක පරම භාග්‍යයක්. දේශනා කළා කානුකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියන්නේ මහත් වූ ශ්‍රද්ධාවෙන් මහත් වූ ඕනෑකමකින් මේ ශාසනය පැවිදි වෙලා බොහෝ කාලයක් මේ ශාසනය පුරුදු පුහුණු කරලා සුදුසු කාලයේ ලඟ වුණාම භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කමටහන් අරගෙන වනාන්තරයට යනවා. පිරිසෙන් වෙන් වෙලා නිහඬව හුදකලාවේ සසරින් එතෙර යන්න බවුන් වඩන්න. ඒකටයි මේ වනයේට යන්නේ. වනාන්තරය කියලා කියන්නේ ගුණවතුන්ට තියෙන තෝතැන්න. හුදකලාවේ නිස්කලංකව ගුණ පුරා ගන්න උත්සාහ කරන අයට තෝතැන්න. රාග දේශ මෝහ පස්සේ දුවන අයට නම් වනාන්තරය කියලා කියන්නේ මහලොකුට ගිනි ගන්න තැන. නමුත් හුදකලාවේ ඉන්න අයට මහ පුදුම විදිහට ගින්න නිවාපු ගින්න නිවන ස්ථානය වනාන්තරය කියලා කියන්නේ. සඳහන් කරනවා කමටහන් අරගෙන වනාන්තරයට ගියා. එහෙමනම් කමටහන් ගත්තා කියන කාරණාව ටිකක් කියන්න ඕනේ. අද සමාජයේ බොහෝ දෙනෙක් ඊ타මත්ම නිවැරදි ගුරු ඇසුරක් නැතිව භාවනා කරනවා පේනවා. ඉතින් සමහර අය සසරින් එතෙර යන්නයි කියලා භාවනා කරනවා. නමුත් ජීවිතේ කවදාකවත් මේ ශාසනය පුරුදු පුහුණු කරලා නැහැ. සිල් රකින්නෙත් නැහැ. ලෝභාදී අකුසල ධර්මයන් මෙඩපවත්වගෙනත් නැහැ. ඉතින් මුලක් නැතුව අගක් පටන් අරගෙන. ඉතින් මේ ශාසනයේ ධර්ම ශ්‍රවණියත් නැහැ. දානමානාදී කුසල දහම් වල නියැලීමකුත් නැහැ. සිල් රැකීමකුත් නැහැ. ඔහේ භාවනාවට කැමති වෙලා පටන් අරගෙන කරගෙන යනවා. බොහෝ වෙලාවට බලාපුවාම නිවැරදි ගුරු ඇසුරකුත් නැහැ. මේ ශාසනයේ ගමනක් යන්නේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ ධර්මාචාර්යයන් වහන්සේලාගේ නිශ්‍රයාචාර්යයන් වහන්සේලාගේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරක් තියෙන්නම ඕනේ. එහෙම නැතුව මේ ශාසනයේ ගමනක් යන්න කිසි කෙනෙකුට බෑ. එහෙමනම් සඳහන් කරනවා කානුකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් කැලේට යන්නත් කලින් මේ ශාසනය පුරුදු පුහුණු කරලයි බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අවසර ගන්නේ කමටහන් ඉල්ලගන්නේ. ඒ කෙනාට ගැළපෙන කමටහන් භාග්‍යවතුන් වහන්සේ ඒ ගැළපෙන ආකාරයෙන් ලැබලා දෙනවා. මොකද මට ගැළපෙන ආකාරයේ තව කෙනෙකුට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක භාග්‍යවතුන් වහන්සේ දන්නවා. ඒ නිසා ගැළපෙනම කමටහන දීලා සසරින් එතෙර වෙන්න ආශිර්වාද කරවලා භාග්‍යවතුන් වහන්සේ සුදුසු තැනට අවවාද දීලා පිටත් කරලා හරිනවා. එහෙමනම් කමටහන් අරගත්තා.
අරගෙනයි වනාන්තරයට ගියේ. භාග්‍යවතුන් වහන්සේගේ අවවාද අරගෙන වනාන්තරයට ගියා. භාග්‍යවතුන් වහන්සේගේ කමඨහම් පිළි අරගෙන ඒ මත්තම පිහිටලා කීකරු වෙලා උන්වහන්සේ අප්‍රමාණ වීර්ය වඩලා අප්‍රමාණ විදිහට අප්‍රමාදී වෙලා ශ්‍රද්ධාව දෝරේ ගලන්න දීලා වීර්ය සතිය සමාධිය ප්‍රඥාදී ගුණ ධර්මයන් නිරන්තරයෙන් වඩලා මුම් පියල්ලක තරමටවත් අබමල් රේණුවක තරමටවත් භාග්‍යවතුන් වහන්සේගේ අවවාදේ එක කොටසක්වත් බැහැර නොකර ඒ විදිහටම පිළි අරගෙන නොබෝ කාලෙකින් දහසක් නම් ප්‍රතිමන්විත මහරහත් ඵලෙ පිහිටියා. පින්තුනි මේ ශාසනයේ මුලත් භාග්‍යවතුන් වහන්සේ. මේ ශාසනයේ මැදත් භාග්‍යවතුන් වහන්සේ. මේ ශාසනයේ අගත් භාග්‍යවතුන් වහන්සේ. මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන අති දැවැන්ත වෘක්ෂයම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේව ආමතක කරන කෙනෙකුට මේ ශාසනයේ කවදාකවත් ගමනක් යන්න බෑ. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේව පිටු දකින්න අංශු මාත්‍රයක තරම් හරි කෙනෙකුට බොහොම පුංචිත්තක් හරි පිටු දකින්න කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ ගැන සැකයක් උපදව ගන්න කෙනෙකුට කිසිම දවසක මාර්ගයක් ඵලයක් ලබා ගන්න තියා අහලකටවත් එන්න නම් බෑ. ඒකට හිතන්නකො මේ ශාසනය ගැන. කොයි තරම්නම් ගැඹීරයිද? ඒ වගේම කොයි තරම්නම් ගැඹුරුයිද? සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේගේ කමඨහම් පිළි අරගෙන ඒ තරම්ම කීකරුණ නිසා මහරත් බෝධියෙන් සැනසුණා. ඒ බව භාග්‍යවතුන් වහන්සේට දැන් දන්වන්න ඕනි. රහත් වුණා. එතනින් පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේව වන්දනා කරගන්න ඕනි කියලා හිතක් පහළ වුණා. භාග්‍යවතුන් වහන්සේව වන්දනා කරගන්න නැවත කැලෙන් එළියට බැහැලා දැන් පාර දිගේ පාසිවුරු අතට අරගෙන සිවුරු වහගෙන පොරෝගෙන නැවත විහාරයට යන්න පිටත් වුණා. කල යුතු කෘත්‍ය නිමා කරගත්තා. සසර බැමි ලෙහෙල දැම්මා. සසර නැමැති ගේ හදන වඩුවව හොයාගෙන අල්ලගෙන නතර කළා ගේ හදාපන් වඩුව කියලා. දැන් තවත් ගෙවල් ඕන නැහැ කියලා කිව්වා. නික්ලේශී හදවතක් ඇති කරගත්තා. රාග දේශ මොහයන් සහ මුලින්ම උපුටලා අරගෙන බැමි හිඳලා විනාශ කරලා දැම්මා. නැවත උපතකින් උපතකට සැරිසරන්න ඕමනාවක් නැහැ. ඒ කාරණාව භාග්‍යවතුන් වහන්සේට දන්වන්නේ. පාර දිගේ එනකොට හුඟක් වෙරවැයන් වඩපු නිසා හුඟක් ඒ වෙනුවෙන් නිවන වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන නිසා ශාරීරික අපහසුතාවයක් ඇති වුණා. ඒත් එක්කම කලන්ත ගතියක් ඇති වුණා. ඒ නිසාම පැත්තකට වෙලා පාරෙන් අයින් වෙලා ගල් පව්වක් උඩින් ගිහිල්ලා වාඩි වුණා. කවුරුත් යන්නේ නැති ගස් වලින් වට වෙච්ච ගල් පව්වක වාඩි වුණා. අපි විවේක ගන්නකොටත් අනිත් අයගේ ඕපාදූප කල්පනා කරනවා අපි. මගේ දරුවෝ කොහොමද, ඥාතිවරු කොහොමද, ඉඩකඩම් කොහොමද? ඒ අපේ හැටි.
නමුත් මේ වාගේ පරම සත්පුරුෂෝත්තමයන්න් වහන්සේලාට අපි වාගේ ඔය දේවල් කල්පනා කරන්න. කෙලස් නෑ. කෙලස් බරින් නිදහස් වෙලා ඉන්නේ. කෙලස් බර ඔක්කොම හිස උඩින් අරගෙන බිමින් තියලා තියෙන්නේ. ඒ නිසා කලන්තේ තිබුණත් අත් දෙක ඇඳිලි බැඳගෙන බොහෝම විවේකයෙන් සමාපත්තියට සමවැදුණා. සමුවත්සෝයෙන් ඉන්නවා. කලන්ත ගතිය, වෙහෙස ගතිය, මහන්සි ගතිය නැතුව යනකම් ඉන්නවා. ධානයට සමවැදුණා. එදා රාත්‍රියේ කැලේ පාමුල තියෙන ගමක හොරු 500ක් දෙනා විතර එකතු වෙලා ගම බින්දා. රැට බොහොම ලේසියිනේ මිනිස්සු නිදාගෙන ඉන්න වෙලාවේ. ගම බින්දලා පුළුවන් තරම් බඩු බාහිර ආදී එකතු කරගෙන එකතු කරගත්ත බඩු පොට්ටනි වගේ බැඳලා අත්වල එල්ලගෙන කකුල් වල එල්ලගෙන ඔළුව උඩත් තියාගෙන කරවල උඩත් තියාගෙන ගමින් පැනලා දිව්වා. දැන් ඇයි මේ ගමින් පැනලා දුවන්නේ? අපි කවුරුත් දන්නවා මිනිස්සුන්ට අහු වුණොත් ජීවිතේ නම් ඉවරයි. ජීවිතෙන් වන්දි ගවන්න වෙනවා. හොරකම් කරගෙන කාටවත් දැනෙන්නේ නැති වෙන්නේ ඔක්කොම බඩු බාහිර ආදී අරගෙන ගමින් රෑ එළිවී ගිරිනකොට පැන්නා. උදේ වෙනකොට හිටියොත් මිනිස්සු නැගිටපු ගමන් එලෝ ගහලා දඬු මුගුරු වලින් ගහලා පොළොව වලින් තල්ල පෙල්ල හරි මරලා දායි කියන බයට. දැන් හොරු 500ක් බඩු බාහිර ආදී ඔක්කොම එකතු කරගෙන කැලේ මැද්දෙන් පැනලා දුවන ගමන් කැලේ ඇතුළට රාත්‍රිය නිසා මිනිස්සු එන්නේ නැහැ. කැලේ කියන්නේ ඒ තරම් භයානක තැනක්. ඒ නිසාම කැලේ ඇතුළට හොරු ඇවිල්ලා කණුවක් වගේ එකක් දැක්කා. ඒ කණුව වටේටම තමන්ගේ තිබ්බ හොරකම් කරගත්ත දේවල් ඔක්කොම තිබ්බා. තියලා කණුව උඩත් පුළුවන් තරම් ඔක්කොම හොරකම් කරගත්ත ඒවා බඩු මුට්ටු ගොඩ ගහලා ඒ බඩු මුට්ටු වටේට මේ හොරු ඔක්කොම ටික නිදාගත්තා. නිදාගෙන උදේ එලි පෙහෙලි වුණාම අවදි වෙලා මූණ කට හොදගෙන නැවත හොරකම් කරගත්ත බඩු ටික අරගෙන යන්නේ මිනිස්සු ටික එකතු වෙලා හොරු ටික එකතු වෙලා අර බඩු බාහිර ආදී ටික ඔක්කොම අතට අරගත්තා. එක හොරෙක් කනුව උඩින් තියාපු බඩු මල්ල අතට ගන්නවත් එක්කම දකින්නවා මිනිහෙක් හිටගෙන ඉන්නවා වගේ. හොරු ඔක්කොම බය වුණා. මොකද බලාපොරොත්තු වෙන්නේ නෑනේ මිනිහෙක් මෙතනදී කියලා. අපි මේ රෑ එල්ලි වෙනකන් රෑ පහන් කරලා තියෙන්නේ යක්ෂයෙක් ළඟද කොහෙද අමනුෂ්‍යයෙක් ළඟද කොහෙද පණ බේරා ගනිලා කියලා ඔක්කොම අතට අහු වෙන දේ අරගෙන දුවන්න පටන් ගත්තා. මේ වෙලාවේ භික්ෂුන් වහන්සේ තමයි මේ ඉන්නේ. මහරහතන් වහන්සේ. දැන් මහරහතන් වහන්සේගේ ඇඟ වටේටම ධන දාන්නේ තියලා ඔළුව උඩිනුත් රත්තරන් මුතුමැණික් ආදී මේ වැක්කිරෙන මේ හොරකම් කරගත්ත දේවල් තියලා මහරහතන් වහන්සේ ධානය සමාපත්තියට සම්වැදිලා හිටියේ. ඉතින් පස්සේ දැකලා දුවන්න පටන් ගත්තා. මහරහතන් වහන්සේ අහනවා උපාසකේනි
ඇයි මේ දුවන්නේ? කොහෙද මේ දුවන්නේ? බය වෙන්න එපා. බය වෙන්න එපා, මං අමනුෂ්‍යෙක් නෙවෙයි. බය වෙන්න එපා, මං හිරිහැර කරන කෙනෙකුත් නෙවෙයි. මගෙන් විපතක් ඔයගොල්ලෝ කාටවත් නැහැ. ඔයගොල්ලෝ කිසිම කෙනෙකුට මං කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න එපා. මම පැවිද්දෙක්. මම ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක රත්නයක් කියලා භික්ෂුන් වහන්සේ කතා කළා. හොරු ගිනි අරගෙන වගේ දුවනවා. ගෙනිගත් අයව කලදාහකින් නෑවුවා වගේ සොඳුරු වචනයෙන් භික්ෂුන් වහන්සේ කතා කරනවා. නිවුන වචනයෙන් කතා කරනවා. හොරු දුවන එක නතර කරලා ඒ විලී තමයි අනිත් පැත්ත හැල්ලා බලනකොට දකින්නේ භික්ෂුන් වහන්සේ නමක් කියලා. දුවන එක නතර කරලා ළඟට ආවා. ඇවිල්ලා කකුල් දෙක ළඟ වැඳ වැටුණා. පාද අතින් අල්ලගත්තා. අතින් අල්ලගෙන අඬනවා. අනේ ස්වාමීනි, අනේ ස්වාමීනි, අපි ඔබ වහන්සේට විපතක් කරන්න හිතුවේ නෑ. අපි ඔබ වහන්සේට කරදරයක් කරන්න හිතුවේ නෑ. අපි දන්නේ නෑ ඔබ වහන්සේ මෙතන ඉන්නවා කියලා. මහරෑ ගමට පැනලා ගමෙන් වස්තු හොරකම් කරගෙන යමින් ගමන් මෙතන නතර වුණේ රෑ පහන් කරන්න. තද අන්ධකාරය නිසා රාත්‍රී අපි දන්නේ නෑ ඔබ වහන්සේ මෙතන හිටියා කියලා. අපි ඔබ වහන්සේට කරදර කළා. අනේ ස්වාමීනි, අපි කමා කරන්න, අපිට සමාව දෙන්න ස්වාමීනි, අනුකම්පා කරන්න ස්වාමීනි, අපට සමාව වෙන්න කියලා හොරු ඔක්කොම මහරහතන් වහන්සේගේ පාද අල්ලගෙන පාද මුවින් සිඹ සිඹා සමාව ඉල්ලනවා. ආන් ඒ විලාවේ කාරණා සඳහන් කරනවා. මේ සොරු සමාව ඉල්ලනකොට ජේෂ්ඨම හොරා මහ පුදුමයක් විදිහට මේක දැක්කා. ගිනිගෙන දුවන මිනිස්සු අතරේ මෙහිම නිවිලා ඉන්න අය කොයි තරම් දුර්ලභයිද අපේ ජීවිතවල. එහෙම කල්පනා කරනවා. පණකෙන්ද ගැට ගහගන්න, ආශාවන් හැඟීම් ලස්සන කරගන්න මිරිඟු පස්සේ දුවන මිනිස්සු අතරේ මේ වාගේ උත්තමයන් වහන්සේලා කොයි තරම් නිවිච්ච ජීවිත ගත කරනවද? මේ වාගේ දැමුණු ඉඳුරන් සහිත දමනය වුණ උතුමන් ළඟ, ඊ타ත්ම අල්පේච්ඡ ජීවිත ගත කරන උතුමන් ළඟ ඉන්න එක කොයිතරම් සැපයක්ද? අපි වැරදි කළාට සමාව දෙන්න ස්වාමීනි කියලා සමාව ඉල්ලගෙන මතක් කරනවා, ස්වාමීනි මේ ගිහි ජීවිතේ නම් මට එපා. මේ ශාසනය මහ පුදුමයි. මට පැවිදි වෙන්න ඕනේ. කරන කියන සියලුම වැරදි මිම්මත්තේ නතර කරනවා ස්වාමීනි. අනුකම්පා කරන්න ස්වාමීනි. මම පැවිදි වෙන්න කැමති, මාව පැවිදි කරන්න කිව්වා. ඉතිරි හොරු ඔක්කොම කල්පනා කරනවා, අපේ ප්‍රධානියා මෙහෙම පැවිදි වෙනකොට අපිට කාගේ කියලා පිළිසරණක්ද? අපිට කාගේ පිහිටක්ද? අපි ඔක්කොම අතරමං වෙනවනේ. අපිත් නිකන් ඉන්නේ නෑ, අපිත් පැවිදි වෙනවා. තමන්ගේ ප්‍රධානියත් එක්ක එකට එකතු වෙලා
මහරහතන් වහන්සේට පිළිදෙගුම් කර කර ඉල්ලීම් කළා සමාව දෙන්න ස්වාමීනි අපිව පැවිදි කරවන්න ස්වාමීනි කියලා. එදා මහරහතන් වහන්සේ අනුකම්පා කරලා අනුග්‍රහ කළා. අනුකම්පා කරලා ධර්මයේ දේශනා කළා. මේ ශාසනය හික්ම වෙව්වා. කෙහෙර ඇවුල් අයින් කරලා හිස මුඩු කරවලා පිරිසිදු කරවලා සිවුරු පොරවලා සිල් දීලා මේ ශාසනයේ ගුණ පුරන අය බවට පත් කෙරෙව්වා. පින්තුනි බලන්න මේක කොයි වාගේ අනුකම්පාවක්ද කියලා. අපි ළඟ මෙහෙම අනුකම්පාවක් තියෙනවද? අපි ළඟ මෙහෙම අනුකම්පාවක් නැහැ. අපි ළඟ මෙහෙම දේවල් නැහැ. නමුත් මේ ශාසනය ඇතුලේ වැරදි කරපු මිනිහෙකුටත් තියෙන අනුකම්පාව, වැරදි කරපු මිනිහෙකුටත් තියෙන පිහිට, වැරදි කරපු අයටත් මේ ශාසනය ඇතුලේ තියෙන මහත්ෝ සරණ. මේ ජීවිතේ වැරදිකාරයෙක් වුණාට මුළු සංසාරෙම වරද්ද ගන්නේ නැති කෙනෙක් බවට පත් කරවන්නේ මේ ශාසනය කොයි තරම් අපට පිහිට වෙනවද? සඳහන් කරනවා ඔක්කොම පැවිදි වුණා කියලා. පැවිදි වුණයින් පස්සේ නවක භික්ෂූන් වහන්සේලා එක්ක දැන් හොරු නෙවෙයි. නවක භික්ෂූන් වහන්සේලා කාණු කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන දැක බලා සතුටු වෙන ජනතාව අප්‍රමාණ ශ්‍රද්ධාදියෙන් පෝෂණය කරමින් මහමග පුරාවටම භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනට වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරගන්න. මොකද උන්වහන්සේ කැලින් එළියට බැස්සේ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරගන්න යන්නේ. භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා එකත් පසුව ඉඳගත්තාම භාග්‍යවතුන් වහන්සේ සුවඳ හමන ශ්‍රී මුඛ ධාතුව විවර කරලා කරුණාබර සිතුවිල්ලෙන් තේජාන්විත ස්වභාවයෙන් අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වරයෙන් කතා කරලා අහලා බණ කියනවා. භාග්‍යවතුන් වහන්සේ ආනෝ කොණ්ඩඤ්ඤ මේ වාගේ ශිෂ්‍යයෝ ගොඩක් කොහෙන්ද ලැබුණේ? මේ වාගේ ශිෂ්‍යයෝ ගොඩක් කොහෙන්ද ඔබට හම්බුනේ? එහෙම ඇහුවා. ඒ වෙලේ සඳහන් කරනවා මුල ඉඳලා අග දක්වාම කාරණා බුදුරජාණන් වහන්සේට මතක් කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ අහනවා ඔවුන් සියලුම දෙනාගේ විස්තර කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ. කොණ්ඩඤ්ඤයන් වහන්සේ අගමුල නෑර සියලු විස්තර එදා දැක්වුවා. ඒ කාරණා ඔක්කොම පිළිඅරගෙන බුදු පියාණන් වහන්සේ එදා මහණුන්ගෙන් අහනවා ඒක එහෙමද කියලා. ආන් ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම පිළිතුරු දෙනවා. එහෙමයි ස්වාමීනි, මේ වාගේ පුදුම ශාසනයක් අපි කවදාක්වත් දැකලා තිබෙන්නේ නැහැ. මෙහෙම මහත් වූ ඉවසීමක්, මෙහෙම මහත් වූ ගුණයන්ගෙන් බැබලෙන උතුමන් අපි දැකලා තිබෙන්නේ නැහැ. මහ පුදුමයක් මේක ස්වාමීනි. මේ වාගේ පුදුමයන් අපි දැකලා තිබෙන්නේ නැහැ. ඒ නිසා හිත පැහැදුනා. ඒ නිසා පැවිදි වෙන්න තීරණය කළා. කරපු කියපු ඔක්කොම වැරදි නතර කරලා මහා ශ්‍රාවකයන් වහන්සේ ළඟට ඇවිල්ලා
පාද අතින් අල්ලගෙන වැඳලා සමාවරගෙන මේ ශාසනය පැවිදි වුණා. අද අපි භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ අපේ ආචාර්යයන් වහන්සේ කියලා කිව්වා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා වශයෙන් ධර්මයේ දේශනා කරන්නේ. මහණෙනි, මෝඩ වැඩ කරමින් පව්කම් රැස් කරමින් අවුරුදු 100ක් ජීවත් වෙන්නවට වඩා නුවණින් යුක්තව සිහි කල්පනාවෙන් යුක්තව නිවැරදිව එක දවසක් ජීවත් වෙන එක කොයි තරම්නම් ශ්‍රේෂ්ඨයිද කියලා බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් කරපු ගාථා වාශ්‍රයෙන් ධර්මයේ පැහැදිලි කරනවා. පින්තුනි, වැරදි කරන මිනිස්සු අතරේ නිවැරදි ක්‍රියා කරන මිනිහෙක් වෙන එක කොයි තරම්නම් පරම දුර්ලභ කාරණාවක්ද? හුඟක් මිනිස්සු රාගයේ පස්සේ දුවනවා. හුඟක් මිනිස්සු ද්වේෂයේ පස්සේ දුවනවා. හුඟක් මිනිස්සු මෝහයේ පස්සේ දුවනවා. සීමාවක් නැතුව තමන්ගේ තියෙන ආශාවන් පොදි ගහගෙන, ගැට ගහගෙන, තදින් අල්වාගෙන ආන්ගේ හැඟීම් දියුණු පවුණු කරගන්න, ඒව මුදුන් පමුණව ගන්න දුවන සමාජයක් තමයි මේ ලෝකේ තියෙන්නේ. තමන්ට දියුණු වෙන්න තණ්හාවක් ඉපදුනහම හොඳින් හරි නරකින් හරි දියුණු වෙන්න කටයුතු හදා ගන්නවා. හොඳින් දියුණු වෙන්න හදලා බැරිම වුණොත් නරකින් හරි දියුණු වෙන්න කටයුතු කරනවා. අනිත් අයගේ තඹදොයිතුව හරි හොරකම් කරලා, අනිත් අය දුකසේ හම්බ කරගත්ත ධන දාන්නේ හරි හොරකම් කරලා තමන්ගේ හීනවලට යන්නේ මිනිස්සු 3 වතාවක් නම් හිතනවද? හිතන්නේ නෑ. ඒ තරම්ම තමන්ගේ බලාපොරොත්තුට යන්නේ තියෙන තණ්හාව නිසා. තමන්ගේ කෙලෙස් සහිත බලාපොරොත්තුව මුදුන් පමුණව ගන්න කොයි තරම් කෙලෙස් කන්දක් ගොඩ ගන්නවද? එහෙව් සමාජයක් නෙවෙයිද මේක? එහෙව් සමාජයක්. ආයතනයක සේවය කරන සේවක සේවිකාවන් දිහා බැලුවොත්, එක ආයතනයක් ගත්තොත් ඒ ආයතනය තුල කොයිතරම් ගැටුම් තියෙනවද? කොයිතරම් ඊර්ෂ්‍යා කරන අය, කොයිතරම් තරහින් ඉන්න අය, කොයිතරම් පලිගන්න අය, කොයිතරම් අනිත් අයගේ වැරදි හොයන අය, කොයිතරම් කේලම් කියන අය ඉන්නවද? ඇයි මේවා? මාව පරයා වෙන කෙනෙක් ඉදිරියට යනවට මං කැමති නෑ. මාව පහු කරගෙන යන්න දෙන්නෙත් නෑ. මගේ හීනවලට යන්න බැයි නම්, මට යන්න බැයි නම් අනිත් අයට යන්න දෙන්නෙත් නෑ. එහෙම නෙමෙයිද මේ සමාජයේ තියෙන්නේ? හිතෙන්නේ නැද්ද මිරිඟුවක් පස්සේ දෙවීමක් කියලා? රාග බරිත මිනිස්සු, ද්වේෂ බරිත මිනිස්සු, මෝහ බරිත මිනිස්සු මේ සසරේ අනිත් අයට විනාශයක් කරනවා කියලා හිතාගෙන තමන්ට විනාශයක් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අනිත් අයටත් මහා විනාශයක් පමුණුවනවා. ඔබත් ඒ වාගේ කෙනෙක්ද? අනිත් අයට කරදර කරලා හම්බ කරගන්න මුදලෙන් ඇති වැඩේ මොකද්ද? අනිත් අයට නිନ୍ଦා අපහාස ගොනු කරලා දියුණු වෙන එකකින් ඇති වැඩේ මොකද්ද? එදා මේ කාරණා සියල්ලම මේ හොරු 500 දෙනාටම වැටහෙන්න ඇති. එදා මේ හොරු 500 දෙනාම
මේ කාරණා තේරුම් අරගන්නත් ඇති. මේ ජීවිතේ කරගන්න මේ වැරදි සසරේ කොයිතරම් අපට වැරදි විදිහට විපාක දෙයිද කියලාත් හිතන්න ඇති. නමුත් අපි පින්තුන් හිතන්නේ මහරහතන් වහන්සේ ළඟින් දුවන මේ හොරු මේක මහ ලොකු පුදුමයක් කරගන්න තරම් කොයිතරම් විශේෂ කාරණාවක් වුණාද මේ ඊ타මත්ම පුංචි කාරණාවේ හොරුන්ට. ගිනිගත්ත මිනිස්සු වෙච්ච හොරුන්ට ගිනිගත්ත ගින්න නිවන්න වක් කරපු පැන්කල 1000 තරම් මහරහතන් වහන්සේගේ වචනය නිවෙන වචන බවට පත් වෙන්න තරම් කොයි තරම් ඒක හිතට දැනුණද? හිතන්න මේක. ඒ ස්ථානය ගැන විතරක් ගැඹුරට කල්පනා කරලා බලන්නකෝ. මේ මහා ශ්‍රාවකයන් වහන්සේගේ අනුකම්පා සහගත වචන කීපයට කී දෙනෙක් සසරින් එතටපත් කරන්න පුළුවන්කම ලැබුණද? දරුණු පුජ්‍යලියෝ පවා දරුණු නැත්තවුන් බවට පත් කරන්න පුළුවන් මේ ශාසනයට. රෝගීන් සුවපත් කරන්න පුළුවන් මේ ශාසනයට. තොරතෝංචියක් නැතුව මේ සසරේ දුවන අයව දුවන්නේ නැති අය බවට පත් කරන්න පුළුවන් මේ ශාසනයට. එදා මේ මහා ශ්‍රාවකයන් වහන්සේ අනුකම්පා නොකර බැනලා එලෝගත්තනම් එහෙම මේ කිසි කෙනෙකුට සසරෙන් එතර යන්න ලැබෙන්නේ නැහැ. නමුත් මම සඳහන් කළා වැරදි කරපු අයටත් අනුකම්පාවක් මේ ශාසනයෙන් තියෙනවා. කොයි තරම් මේ ශාසනය ශ්‍රේෂ්ඨයිද? මේ වාගේ ආගමක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. මේ වාගේ ශාසනයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා නුවණැත්තෙක් වෙලා ජීවත් වෙන එක දවස බොහොම වටිනවා. මොකද පව් කරගන්නේ නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. නමුත් වැරදි කරන මිනිහෙක් වෙලා අවුරුදු 100ක් ජීවත් වෙන එක අපිට මහ විනාශයක් කරගත්ත බවට පත් වෙනවා. කරුණු කාරණා පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ මීට වඩා බොහොම ගැඹුරින් එදා ධර්ම කාරණා පැහැදිලි කළා. දේශනාව නිමා වෙනවත් එක්කම කානුකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ සියලුම දෙනා එදා දහසක් නයන් ප්‍රතිමණ්ඩිත මහරහත් ඵලයේ පිහිටියා කියලා සඳහන් කරනවා. මහ පුදුමයක් නෙවෙයිද අපට? හොරකමේ ගියපු හොරු රැලක් බලාපොරොත්තුවක්වත් තියාගෙන නෙමෙයි රහත් වෙනවා කියලා. පැවිදි වෙන්න හිතේවත් අදහසක් නැහැ. බලාපොරොත්තු නොවුන මොහොතක මහා සත්පුරුෂයන් වහන්සේ නමක් මුණ ගැහිලා හිත නිවෙන්න තරම් මහ පුදුම සිදුවීමක් දැකපු නිසා මේ මුළු ශාසනයම පැවිදි වෙන්න තීරණය කළා. කරපු ඔක්කොම වැරදි නතර කරලා. ඒ වෙලේවත් දැනන් හිටියේ නැතුව ඇති අපි රහත් වෙලා සසරින් එතර යනවා කියලා. තමන්ගේ ගුරුවරයන් වහන්සේත් එක්ක භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න යනකොටවත් දැනගෙන නම් හිටියේ නෑ මේ යන්නේ රහත් වෙන්නයි කියලා. නමුත් ධර්ම දේශනාව භාග්‍යවතුන් වහන්සේ නිමා කරනකොට රහත් බෝධියෙන් සැනසුණා. පින්තුනි බලන්න මේ සසර ගනුදෙනුව කොයි විදිහටද සිද්ධ වෙන්නේ? මේ සසර කොයි වාගේ විදිහකටද අපට සලකන්නේ? මේ සසර කොහොමනම් භයානකයිද?
එදා මහරහතන් වහන්සේගේ අනුකම්පාව නොලැබුණා නම් එහෙම මේගොල්ලෝ දැනුත් නිරේ පැහිලා නොඑක් නෙක දුක් විඳින පැහි දුක් විඳින අය බවට පත් වෙලා ඉපදින්න තිබුණා. නමුත් අද ඔබෙන් මගෙන් අපෙන් හැමෝගෙම වැඳුම් පිදුම් අරගන්න තරම් උන්වහන්සේලා සුදුසු වෙලා. පින්තුනි, එහෙව් ශාසනයක් තමයි මේ ශාසනය. එහෙව් ශාසනයක ශ්‍රාවකයෝ යොබයි මමයි. එහෙව් ශාසනයක එක දවසක් ජීවත් වෙන්න එක කොයිතරම් වටීද? එහෙම ගුණ පුරන්න පුළුවන්කමක් ඔබටයි මටයි මේ වාගේ කාලෙක ලැබිලා තියෙනවා. මේ කතාව කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මමත් එදා එහෙම හොරෙක් වෙලා ඉපදලා හිදලා හරි සසරින් එතර ගියා නම් කියලා. උදේ පිරිස අතර හිටියනම් මමත් සසරින් එතර ගිහිල්ලා. නමුත් තාම අපට සසරින් ඈතර යන්න අවස්ථාව නැහැ නෙමෙයි, එහෙම්මම තියෙනවා. අවශ්‍ය කරන්නේ මේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙලා ඊටාම නිවැරදිව යා යුතු ගමනක්. එහෙම ගමනක් යන්න පුළුවන් ඉන්නේ කොයි වාගේ කෙනෙකුටද? ඒ කෙනාට මේ සසර නිමා කරලා දාන්න පුළුවන්. දුක්ඛිතයයි මේ සම්මත සසරින් ගොඩ යන්න වෙර වෑයන් වඩන්න උත්සාහ කරන්න ඔබ හැමදෙනාම. මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ආයුෂයට තණ්හාවක් ඇති කරගන්න එපා. මං තව මෙච්චර කාලයක් ජීවත් වෙනවා, ඒ නිසා හෙට සිල් රකින්නවා, තව අවුරුදු 20කින් 30කින් සිල් රකින්නවා, පින් කරනවා කියලා ඉන්න එපා. අජ්ජේව කිච්ඡං ආතප්පං, අද කල යුත්තේ අදම කරන්න. ඇයි එහෙම කිව්වේ? කෝජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ මට හෙට මැරෙන්න වෙයිද කියලා? කවුද දන්නේ මට හෙට මැරෙන්න වෙයිද කියලා? ඒ නිසා අද කල යුත්තේ අදම පුරා ගන්න. සසරින් ගොඩ යන්න. කටයුතු හදාගන්න. ඔබ සියලුම දෙනාට භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදය එහෙම්මම තවම ලැබිලා තියෙන්නේ. හිත සම කරගෙන භාග්‍යවතුන් වහන්සේට කීකරු වෙලා සසරින් ඈතර යන්න වෙර වෑයන් වඩන ඕනෑම කෙනෙකුට තවමත් මේ ශාසනය භාවිතා කරලා සසරින් ඈතර යන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් පින්තුනි, පාරමී සපුරාගෙන මේ ශාසනය පුරුදු පුහුණු කරලා මනාලෙස මේ ශාසනයේ යෙදෙමින් ගුණවන්ත සත්පුරුෂ ජීවිතයක් ගත කරන අය කොයිතරම් දුර්ලභයිද? එහෙම කෙනෙක් බවට පත් වෙලා මේ සසරින් එතර යන්න ඔබ හැම දිනාටම මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ උතුම් වූ ධර්ම කාරණා ටික මහත් වූ උපකාරයක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙනු ලබන්නේ අංක 499 ගාලුපාර නල්ලූරුව පානදුර පදිංචි එම් චාර්ලට් සිල්වා බිරිඳ සහ අනුෂා මෙන්ඩිස්, තිසාරා මෙන්ඩිස්, ගයානී මෙන්ඩිස්, අමිල මෙන්ඩිස් ඇතුළු දුවදරුවන් ඇතුළු කාරුණික පින්වත් පිරිස විසින් උතුම් වූ අරමුණු වශයෙන් සඳහන් කරනවා. මීට මාස 3කට පෙර එනම් 2021 අගෝස්තු මාස 6 වෙනි දින කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පරලෝ සපත් වන්නට යෙදුනේ කළුදේව ආර්යදාස මෙන්ඩිස් මහත්මයාණන්ගේ නොවැම්බර් මාස 6 වෙනි දිනට යෙදෙන තෙමස් පූර්ණය වෙනුවෙන් ආදරණීය ස්වාමියාණන්ට, ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදනා සිදු කිරීම පිණිස මේ උතුම් වූ ධර්ම දේශනා මේ පින්කම සිදු කරනු ලැබුවා. අප රැස් කළ සියලුම කුසල් පියාණන්ට අඩු නැතුව අනුමෝදන් වේවා කියලා අනුමෝදනාවන් සිදු කරනවා. සද්ධර්ම දානමය කුසල කර්මයක්
සද්ධර්ම ශ්‍රවණමය කුසල කර්මයක්, සද්ධර්ම දේශනමය කුසලේ කර්මයක් පින්වත් මහත්මාණන්ට අනුමෝදන් වේවා. සසර ගමන කෙටි වේවා. සංසාර දුකින් අත මිදී උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීමට මේ පිං හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. සංසාරගත සියලුම ඥාතීන්ටද මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා කියලා අනුමೋದනා සිදු කරනවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම ලංකා වාසී ලෝක වාසී හැම දිනටම නිදුක් නිරෝගී සුවපත් භාවය උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ සියලුම දිනාටමත් සද්ධර්ම ශ්‍රවණේ කරා වූ සියලුම දිනාටමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේලාටත් සියලුම සම්මාදිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව රාජීන් වහන්සේලාටත් මෙපින් අනුමෝදන් වේවා. සුවසේ පාරමී සම්පූර්ණ වේවා. පතන්නා වූ බෝධියකින් ඊ타ම ඉක්මම් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ කුසල් හැමට පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සද්ධර්ම දේශනාව තුළින් මාරස් කළ සියලු කුසල්ද පරලෝසපත් මහත්මාණන් ඇතුළු සංසාරගත ඥාතීන්ට අනුමෝදනා සිද්ධ කරනවා. දෙවියන්ට අනුමෝදන් කරනවා. මා ප්‍රවෘජා භූමිට පත්කල ගුරු දෙගුරුන් ධර්ම මාර්ගයේ කියා දුන් අවසරයි පූජනීය කෝරළයාගම සරණ තිස්ස මගේ පින්තුන් වහන්සේටද මෙපින් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා. ප්‍රඥා මාධ්‍ය ජාලේ සියලුම කාර්ය මණ්ඩලයටද මෙපින් අනුමෝදනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. පින් අනුමෝදන් කළ හැමට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලුම දෙනාට රත්නත්‍රය ආශිර්වාදය උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම දෙසාම මේ කුසලයෝ පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක ශාසනන්ති දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. දේශක්ඛයෝ නිබ්බානං